සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මේ වැඩ කටයුත්ත ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. අංගුත්තර නිකාය දුක නිපාතයේ අංක 7 සුඛ වග්ගය තමයි අද සාකච්ඡා කිරීමට නියමිත. මේ මොහොත වන විටත් තිරයේ දිස් වෙනවා මේ සූත්‍ර දේශනාව. පින්වත් හැමදෙනාම මේ අදාළ සූත්‍ර දේශනාවේ අවධානය යොමු කරන්නේ කියලා මතක් කරනවා. ඊට පෙර ආතුව කල්යාණ මිත්‍රෝත්තම පූජනීය අපේ අලව්වේ අනවමුදස්සී ගුරු ස්වාමීන් වහන්සේට නමස්කාරය කරමින් සහෝදර ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය පෙරදරි කර ගනිමින් පින්වත් මෑණියන් වහන්සේලා ප්‍රදාන ඔබ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් යුක්තව අද දවසේදී මේ කටයුත්ත ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. පින්වත් හැමදෙනාම ඒ සඳහා ඒකාත්මික වන ලෙස මේ මොහොතේදී සිහිපත් කර සිටිනවා. එහෙනම් සියලු දෙනාම සුඛ වග්ගයට අයත් පළමු සූත්‍රය මාත් සමග කියන්නට සූදානම් වෙන්න. අද ගැඹුරු ධර්ම කාරණා නැතත් සාමාන්‍ය කාරණා කීපයක් තමයි මේ වගේදී කතා කරන්නේ. ද්වේමානි භික්ඛවේ සුඛානි අතමානි ද්වේ ඉහි සුඛංච පබ්බජ්ජා සුඛංච ඉමානිකෝ භික්ඛවේ ද්වේ සුඛානි ඒතදග්ගම් භික්ඛවේ ඉමේසං දින්නම් සුඛානං යදිදං පබ්බජ්ජා සුඛන්ති. හොඳ අවධානයෙන් යුක්තව බලන්න. ඒ මොකද මේ පළමු මේ සූත්‍රය හා සමානව තමයි සෙසු සූත්‍ර දේශනාවන් සියල්ලක්ම එක හා සමානව තියෙන නිසා මේ සූත්‍රය කෙරෙහි ඔබගේ අවධානය හොඳින් යොමු කරන්න. ද්වේමානි භික්ඛවේ සුඛානි භික්ඛවේ මහණෙනි ඉමානි සුඛානි ද්වේ මේ සැප දෙකකි. මහණෙනි මේ සැප දෙකකි. අතමානි ද්වේ කවර දෙකක්ද? ගිහි සුඛංච පබ්බජ්ජා සුඛංච ගිහි සැපයද පැවිදි සැපයද. ගිහි සැපයද පැවිදි සැපයද. ඉමානිකෝ භික්ඛවේ ද්වේ සුඛානි භික්ඛවේ මහණෙනි ඉමානි සුඛානි ද්වේ මේ සැප දෙකකි. මේ සැප දෙකකි දෙකය. ඒතදග්ගම් භික්ඛවේ ඉමේසං දින්නම් සුඛානං යදිදම් පබ්බජ්ජා සුඛන්ති. ඒතදග්ගම් භික්ඛවේ මහණෙනි ඉමේසං දින්නම් සුඛානං මේ සැප දෙක අතුරෙන්. ඉමේසං දින්නම් සුඛානං මේ සැප දෙක අතුරෙන් යදිදං පබ්බජ්ජා සුඛං යම් පැවිදි සැපයක් වේ නම් ඒතදග්ගං ඒතං අග්ගං එය අග්‍ර වේ. ඒතදග්ගං කියන එක අවසානට ගන්න. එය අග්‍ර වේ. එතකොට මහණෙනි මේ සැප දෙක අතුරෙන් යම්
පැවිදි සැපයක් වේ නම් එය අග්‍ර වේ. නැවතත් ඒකම ඒ සූත්‍රයම බලන්න. ද්වේමානි භික්කවේ සුඛානි. මහණෙනි මේ සැප දෙකකි. කතමානි ද්වේ. කවර දෙකක්ද? කිහි සුඛංච පබ්බජ්ජා සුඛංච. කිහි සැපේද පැවිදි සැපේද වේ. ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි. මහණෙනි මේ සැප දෙකකි. ඒතදග්ගම් භික්කවේ ඉමේ සන්දින්නම් සුඛානං යදිදම් පබ්බජ්ජා සුඛං. මහණෙනි මේ සැප දෙක අතුරෙන් යම් පැවිදි සැපයක් වේ නම් ඒතං අග්ගං එය අග්‍රය. එතකොට ඒ හා සමානව තමයි අනිකුත් දේශනාවන් තියෙන්නේ. හොඳයි අපි දෙවනි සූත්‍රයට යමු. ද්වේමානි භික්කවේ සුඛානි කතමානි ද්වේ. කාම සුඛංච නික්කම්ම සුඛංච. ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි. ඒතදග්ගම් භික්කවේ ඉමේ සන්දින්නම් සුඛානං යතිදං නික්කම්ම සුඛංති. එතකොට ද්වේමානි භික්කවේ සුඛානි බොහොම පහසුයි මහණෙනි සැප දෙකකි. කතමානි ද්වේ. කවර දෙකක්ද? කාම සුඛංච නික්කම්ම සුඛංච. කාම සුඛංච. කාම කියනකොට අර පස්කම් සැපයද නික්කම්ම සුඛංච. නික්කම්ම සුඛංච කියලා කියන්නේ එතන මේ අර පංචකාම සම්පත්තියෙන් ඉවත් වීමේ සැපය. පැවිදි සැපය කිව්වත් හරි. ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි. මහණෙනි මේ සැප දෙකය. ඒතදග්ගම් භික්කවේ ඉමේ සන්දින්නම් සුඛානං යදිදන් නෙක්ඛම්ම සුඛං. බොහොම පහසුයි පෙර පරිදිමයි මම ඒකයි ඉක්මනින් කියන්නේ මේ මහණෙනි මේ සැප දෙක අතුරෙන් යම් නෙක්ඛම්ම සැපයක් වේ නම් ඒතං අග්ගං එය අග්‍ර වේ. සැප දෙකයි කාම සුඛ නෙක්ඛම්ම සුඛ. ඒ සැප දෙක අතුරෙන් නෙක්ඛම්ම සුඛය අග්‍රයි. ඔබට හදාරපු නිසා පෙර පාඩම් එක්ක සම්බන්ධ වෙච්ච නිසා බොහොම ඉක්මනට අර්ථය යනවා ඇති. අපි ඊළඟ සූත්‍රයට එමු. තුන්වෙනි සූත්‍රය ද්වේමානි භික්කවේ සුඛානි කතමානි ද්වේ. උපදි සුඛංච නිරුපදි සුඛංච. ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි. ඒතදග්ගම් භික්කවේ ඉමේ සන්දින්නම් සුඛානං යදිදන් නිරුපදි සුඛං. එතකොට ද්වේමානි භික්කවේ සුඛානි මහණෙනි සැප දෙකකි. කතමානි ද්වේ. කවර දෙකක්ද? උපදි සුඛං. එතකොට උපදි සුඛංච නිරුපදි සුඛංච. උපදි සුඛය කියලා කියන්නේ මේ කෙලෙස් සහිත සැපයද නිරුපදි සුඛං කෙලෙස් නැති සැපයද වේ.
කෙලෙස් ඇති සහ කෙලෙස් නැති සැපය. ඊමානිකෝ භික්කවේ ද්වේ සුඛානි. මහණෙනි මේ සැප දෙකය ඒතදග්ගම් භික්කවේ ඉමේසන් දින්නං සුඛානං යදිදන් නිරුපති සුඛං. මහණෙනි මේ සැප දෙක අතුරෙන් යම් කෙලෙස් නැති සැපයක් වේ නම් එය අග්‍ර වේ. කෙලෙස් නැති සැපයක් වේ නම් එය අග්‍ර වේ. හොඳයි. ඊළඟ සූත්‍රයට එන්න අංක 17 යටතේ තියෙන්නේ දේමානි භික්කවේ සුඛානි කතමානි දේ සාසවංච සුඛං අනාසවංච සුඛං ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි ඒතදග්ගම් භික්කවේ ඉමේසං දින්නං සුඛානං යදිදං අනාසවං සුඛං දේමානි භික්කවේ සුඛානි. මහණෙනි සැප දෙක කතමානි දේ කවර දෙකක්ද? සාසවංච සුඛං අනාසවංච සුඛං. සාසවං ද ආසව. එතකොට කියන්නේ ආශ්‍රව සහිතව විඳින සැපය. සාසවංච සුඛං ආශ්‍රව සහිතව විඳින සැපය ද අනාසවංච සුඛං ආශ්‍රව රහිතව විඳින සැපය. ආශ්‍රව රහිතව විඳින සැපයද වේ. ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි. මහණෙනි මේ සැප දෙකය පෙර පරිදිමයි. මහණෙනි මේ සැප දෙක අතුරෙන් යම් ආශ්‍රව රහිත සැපයක් වේ නම් එය අග්‍ර වේ. ආශ්‍රව රහිත සැපයක් වේ නම් එය අග්‍ර වේ. එක හා සමාන නිසා තමයි මම ටිකක් වේගයෙන් යන්නේ මේ කොටස. ඊළඟ සූත්‍රය දේමානි භික්කවේ සුඛානි කතමානි ද්වේ සාමිසංච සුඛං නිරාමිසංච සුඛං ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි ඒතදග්ගම් භික්කවේ ඉමේසං දින්නං සුඛානං යදිදන් නිරාමිසං සුඛන්ති. දේමානි භික්කවේ සුඛානි. මහණෙනි මේ සැප දෙකකි. කතමානි ද්වේ කවර දෙකක්ද? සාමිසංච සුඛං නිරාමිසංච සුඛං. සාමිස සාමිස කියලා කියන්නේ පින්වත්නි ආමිස කියන එකේ සහිත බව. ඒතර ඒ කියන්නේ ආමිසය සහිත සැපයද නිරාමිසං ආමිසය රහිත සැපයද වේ. ආමිසය සහිත හා ආමිසය රහිත. ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි. මහණෙනි මේ සැප දෙකය ඒතදග්ගම් භික්කවේ මේ සම්දින්නං සුඛානං යදිදන් නිරාමිසං සුඛන්ති. මහණෙනි මේ සැප දෙක අතුරෙන් යම් නිරාමිස ආමිස රහිත සැපයක් වේ නම් එය අග්‍ර වේ. ඊළඟ සූත්‍රයට එන්න ද්වේමානි භික්කවේ සුඛානි කතමානි ද්වේ අරිය සුඛංච අනරිය සුඛංච ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි ඒතදග්ගම් භික්කවේ ඉමේ සම්දින්නං සුඛානං යදිදං අරිය සුඛන්ති. එතකොට දේමානි භික්කවේ සුඛානි. මහණෙනි මේ සැප දෙකකි. කතමානි ද්වේ කවර දෙකක්ද? අරිය සුඛංච අනරිය සුඛංච. ඔබ දන්නවා ආර්ය සැපය හා අනාර්ය සැපයද වේ. ආර්ය සහ අනාර්ය සැපය වේ. එතකොට මහණෙනි මේ සැප දෙකය
මහණෙනි මේ සැප දෙක අතුරෙන් ආර්ය සැපය වේ නම් එය අග්‍ර වේ. ඊළඟ සූත්‍රය දේමානි භික්ඛවේ සුඛානි කතමානි දේ කායිකංච සුඛං චේතසිකංච සුඛං. එතකොට ඉතිරි ටික බොහොම සමානයි. ඔබට පහසුවෙන් අල්ලගන්න පුළුවන් මේ අදහස. මහණෙනි මේ සැප දෙකකි කවර දෙකක්ද? කායිකංච සුඛං. කායිකංච සුඛං. ඔබ දන්නෝ කායික සැපය හා චේතසිකංච සුඛං. චේතසික සැපය. එහෙම නැත්නම් මානසික සැපය වේ. මහණෙනි මේ සැප දෙකය මහණෙනි මේ සැප දෙක අතුරෙන් යම් චේතසික සැපයක් වේ නම් එය අග්‍ර වේ. ඊළඟ සූත්‍රය දේමානි භික්ඛවේ සුඛානි කතමානි දේ සප්පීතිකංච සුඛං නිප්පීතිකංච සුඛං. එච්චරයි අලුත් වචන දෙකක් තියෙන්නේ සප්පීතිකං නිප්පීතිකං. මහණෙනි මේ සැප දෙකකි කවර දෙකක්ද? සප්පීතිකංච සුඛං. සප්පීතික කියලා කියන්නේ ප්‍රීතිය සහිත. ප්‍රීතිය සහිත සැපය. එතන ඔබ දන්නෝ එතන ප්‍රීතිය කියන එකෙන් අදහස් කරන්නේ මේ ත්‍රිවිධ ධාන සුවය පිළිබඳව ත්‍රිවිධ ප්‍රථම ද්විතීය තෘතීය ධාන සැපය පිළිබඳව නිප්පීතිකංච සුඛං. එකකින් අදහස් කරන්නේ මේ ස්වාමීන් සිහිපත් කරනවා මේ චතුර්ථ ධාන සැපය පිළිබඳව. චතුර්ථ ධාන සැපය එතන උපේක්ෂාව හටගන්නේ ඒ උපේක්ෂා සුවය පිළිබඳව තමයි කතා කරනවා කියලා කියන්නේ. ඒක නිප්පීතිකං සුඛං ප්‍රීතිය රහිත සැපය. මහණෙනි මේ සැප දෙකය මහණෙනි මේ සැප දෙක අතුරෙන් යම් ප්‍රීතිය රහිත සැපයක් වේ නම් එය අග්‍ර වේ. ඊළඟ සූත්‍රය දේමානි භික්ඛවේ සුඛානි කතමානි දේ සාත සුඛංච උපේක්ඛා සුඛංච. එච්චරයි අලුත් වචන තියෙන්නේ සාත සුඛ. සාත කියන එකෙන් අදහස් කරන්නේ එතනතර පෙර පරිදිමයි. ත්‍රිවිධ ධාන පිළිබඳ සැපය. සාත සුඛංච කියලා කියන්නේ ත්‍රිවිධ ධාන පිළිබඳ සැපය. ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධානය පිළිබඳ සැපය. උපේක්ඛා සුඛංච කියලා කියන්නේ හතරවෙනි ධානයෙන් ලබන සැපයද වේ. හතරවෙනි ධානයෙන් ලබන සැපයද වේ. අනිත් ටික සමානයි. ඒ සැප දෙක අතුරෙන් සමාධි සැපය තමයි නෑ ඒ සැප දෙක අතුරෙන් උපේක්ඛා සැපය තමයි ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ. ඊළඟ සූත්‍රයේ දේමානි භික්ඛවේ සුඛානි කතමානි දේ සමාධි සුඛංච අසමාධි සුඛංච. සමාධි සුඛංච අසමාධි සුඛංච. ඔබ දන්නවා සමාධි සැපයද අසමාධි
සමාධි රහිත සැපයද වේ. ඊට පස්සේ අවසානයේ කියනවා මේ සැප දෙක අතුරෙන් සමාධි සැපය අග්‍ර වේ කියලා. ඊළඟ සූත්‍රය කතමානි දේමානි වික්කවේ සුඛානි කතමානි දේ සප්පීතිකා රම්මනංච සුඛං නිප්පීතිකා රම්මනංච සුඛං. සප්පීතිකා රම්මනංච සුඛං. සප්පීතික කියලා කියන්නේ එතන ප්‍රීති සහිත. එතන ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධාන සහිත මේ ප්‍රීතිය සහිත සැපයද ප්‍රීතිය රහිත සැපයද වේ. ඉතින් මේ දෙක අතුරෙන් නිප්පීතිකා රම්මනං ප්‍රීතිය රහිත සැපය ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. ඊළඟ සූත්‍රය දේමානි භික්ඛවේ සුඛානි කතමානි දේ සාතා රම්මනංච සුඛං උපේක්ඛා රම්මනංච සුඛං. සාතා රම්මනංච සාත් එතන කියන්නේත් මේ ප්‍රීතිය සැපය අරමුණු කරගත් සැපය. ප්‍රීතිය සතුට අරමුණු කරගත් සැපය. ඒ කියන්නේ තර මුල් එකම තමයි ප්‍රථම ද්විතීය තෘතීය ධාන සෝය පිළිබඳව. උපේක්ඛා රම්මනංච කියලා කියන්නේ එතන හතරවෙනි ධානයෙන් ලබන හතරවෙනි ධානය හතරවෙනි ධානය අරමුණු කරගෙන ලබන සැපය. ඒ වගේ අවසාන සූත්‍රය දේමාන භික්ඛවේ සුඛානි කතමානි දේ රූපාරම්මනංච සුඛං අරූපාරම්මනංච සුඛං. එතකොට රූපාරම්මනංච සුඛං. එතකොට මේ රූපය අරමුණු කරගෙන ලබන සැපය. අරූපාරම්මනංච සුඛං රූපය රහිත අරමුණු කරගත් සැපය වේ. ඔන්න පළවෙනි වග්ගයම අපි ඉවර කළා සූත්‍ර ටික. සුඛ වග්ගයට අයත් සූත්‍ර ටික වේගයෙන් ඉවර කළා. අලුත් වචන අඩු නිසා. දැන් ඉතින් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ, බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ, කියන්න තමයි තියෙන්නේ. ඒතර අමාරුත් නෑ අද. කොහොමද වැඩේ පහසුවෙන් බොහොම කැමැත්තෙන් අපි දැන් කියලා බලමු. අද කවුද මුලින්ම ඉදිරිපත් වෙන්නේ? පුළුවන් නම් තේරුම කියන්න, නැත්නම් පෙළ කිව්වත් කමක් නැහැ. තේරුම කිව්වොත් හොඳයි. සාමාන්‍ය පෙළ කියාගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මම කියන්නද? කියන්න. දේමානි භික්ඛවේ සුඛානි කතමානි ද්වේ ජීහි සුඛංච පපජ්ජා සුඛංච ඉමානි කෝ භික්ඛවේ ද්වේ සුඛානි ඒතදග්ගම් භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදම් පපජ්ජා සුඛන්ති. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට ඔය කවුද කිව්වේ කුමුදු විජය සූර්ය අම්ම කෙනෙක් නේද? අම්ම කෙනෙක් නේද? ස්වාමීන් වහන්සේ සිංහල තේරුමක් කියන්න.
කියන්න. ඉස්සන්දි වුණාද? ස්වාමීන් වහන්සේ ඔව් අවසරයි කියන්න. ස්වාමීන් වහන්සේ. සිංහල තේරුමත් කියන්න සුමා. මහණෙනි මේ සැප දෙකකි. කවර දෙකක්ද? කරන්ට් එක නැති ඉඳලා පේන අඩුයි ස්වාමීන් වහන්සේ. ඒ සැපයද ගිහි සැපයද පැවිදි සැපයද දෙකකි. මහණෙනි මේ සැප දෙක අතුරින් පැවිදි සැපය අග්‍ර වේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඉතින් ඕක තමයි අදහස. ඉතින් ඔය අම්මා දැන් ඔය දැන් කියපු සූත්‍රය සහ අර්ථය මේක එසේ මෙසේ දෙයක්ද මේ කිව්වේ. එසේ මෙසේ දෙයක් නේ. අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉන්න අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා කැඳවලා භික්ෂුන් වහන්සේලාට යම් අවවාදයක් වෙන්න පුළුවන් ඒ අවස්ථාව පදනම් කරගෙන භික්ෂුන් වහන්සේලාට දේශනා කරන සූත්‍රයක්. මොකද්ද කියන්නේ? ගිහි සැපය පැවිදි සැපය පිළිබඳව කියනවා. බලන්නකෝ ඉතින් මේකේ ගැඹුරට යනකොට මේ පැවිදි සැපය හරියට මේ අභ්‍යවකාශය වගේ. අභ්‍යවකාශය කිසිවක් අල්ලගන්න දෙයක් නෑ. ඉතින් පැවිදි සැපේ අභ්‍යවකාශය වගේ. හැබැයි වෙනසක් තියෙනවා. අර ස්වාමීන් වහන්සේ සඳහන් කරන විදියට අර සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තායි මං කාසාවං ගහිත්වා පබ්බාජිතමන් පන්තේ කියලා අර චීවරය දරාගත්තු පමණින් ඒ පැවිදි සැපය එන්නේ නෑ. ඒක එන්න නම් දහමත් එක්කයි දහමත් එක්ක ඉන්නකොට තමයි අභ්‍යවකාශය වගේ වෙන්නේ. ඒතර පැවිදි වීමත් එක්ක පින්වත්නි මෙතන අර අපි කියවනේ අර නෙක්ඛම්ම සුඛය පිළිබඳව කාමයන්ගෙන් අයින් වීමේ සැපය දැනෙන්න ගන්න. කාමයන්ගෙන් අපි සතුටක් නේ විඳින්න හැමදෙස්සෙම සූදානම් වෙලා ඉන්නේ. නමුත් සැපය තියෙන්නේ කාමයන්ගෙන් එකතු වීමනේ, කාමයන්ගෙන් අයින් වීම. එතකොට මේ කාමයන්ගෙන් විනිර්මුක්තව ධර්මයත් එක්ක සතුට භුක්ති විඳීමේ සැපය තමයි මේ පැවිදි සැපය කියලා කියන්නේ. එතකොට ගිහි සැප සහ පැවිදි සැපයන් අතර බුදුරජාණන් වහන්සේ අපිට සිහිපත් කරනවා පැවිදි සැපය අග්‍රයි කියලා. පැවිද්ද කියලා කියන්නේ පින්වත්නි ඕනම වෙලාවක අත්හරින්න සූදානම් වෙලා ඉන්න කෙනෙක්. තුන් සිවුරයි පාත්‍රයයි එක්ක පාරට බැස්සට පස්සේ නැවත නොයන ගමන් එතෙන්ට නැවත läග ගන්න නොයන ගමන් යන්න පුළුවන් කෙනෙක්. හරියට අර විල අත්හැරලා යන හංසෙක් වගේ. විල අත්හැරලා යන හංසෙක් වගේ. බුදුරජාණන් වහන්සේ අර මුනි සූත්‍රයේදී බොහොම අපූර්වට පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පසුබිමක් සහිත උතුම් සූත්‍ර දේශනාවක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් තම භික්ෂු ශ්‍රාවකයන්ට දේශනා කරපු මහා ගරු ගාම්භීර අවස්ථාවක් මේ අම්මා සිහිපත් කළේ. ඒක නිසා ගොඩාක් සතුටු වෙන්න. හොඳයි. තව සූත්‍රයක් කියන්න. කියපුවම මටත් පුළුවන් අලුත් කෙනෙකුටත් පුළුවන් ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් පින්වත්. හොඳයි. ස්වාමීනි මම කියන්නද? හරි කියන්න. ද්වේමානි භික්ඛවේ සුඛානි හතමානි ද්වේ කාම සුඛංච නික්ඛම්ම සුඛංච ඉමානි කෝ භික්ඛවේ ද්වේ සුඛානි
ඒතදක්ඛං වික්ඛවේ ඉමේසං දින්නම් සුඛානං යදිදං නෙක්ඛම්ම සුඛන්ති. තේරුමත් කියන්නේ ස්වාමීන් වහන්සේ. කියන්න. මහණෙනි මේ සැප දෙකකි. කුමක්ද ඒ දෙක? කාම සුඛය හා නෙක්ඛම්ම සුඛයයි. මේ සුඛ දෙක අතරින් නෙක්ඛම්ම සුඛය අග්‍ර වේ. හොඳයි. තව එකක් කියන්න. කියන්න ස්වාමීන් වහන්සේ. හරි. දේමානි භික්ඛවේ සුඛානි ඛතමානි ද්වේ උපදි සුඛංච නිරපදි සුඛංච ඉමානි කෝ භික්ඛවේ ද්වේ සුඛානි ඒතදග්ගං භික්ඛවේ ඉමේසං දින්නම් සුඛානං යදිදං නිරපදි සුඛන්ති. මහණෙනි මේ සැප දෙකකි. කුමක්ද ඒ සැප? ඒ දෙක උපති සුඛය කෙලෙස් සහිත සුඛය සහ කෙලෙස් රහිත සුඛයයි. මේ දෙකෙන් අග්‍ර වන්නේ කුමක්ද? කෙලෙස් රහිත සුඛය අග්‍ර වේ. තව කියන්න පුළුවන් නම් කියන්න. ඇති හාමුදුරනේ මම තේරුම ලියාගෙන නැහැ. හරි. එහෙනම් බොහොම හොඳයි. ඒක තමයි අදහස. ඉතින් ඒකත් බොහොම දැන් ලෞතර බුදුජානන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන දේශනා කරපු සූත්‍ර අවස්ථා දෙකක් තමයි ඒ අම්මත් සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් එතනට බොහොම පැහැදිලිව කාම සුඛං සහ නෙක්ඛම්ම සුඛංච කියන දෙකත් ඒ වගේම උපදි සුඛංච නිරුපදි සුඛංච කියන කාරණා දෙකක් තමයි පැහැදිලි කරන්නේ. ඒතර කෙලෙස් සහිතව සැපය සහ කෙලෙස් රහිතව එකයි. අර නික්කම්ම කියලා කියන්නේ ඔබ දන්නවා නික්කම්ම සුඛය කියලා කියන්නේ අතරම පැවිදි සැපයට. ඒ කාමයන්ගෙන්නේ අබිනිෂ්ක්‍රමණය කරන්නේ. උපදි කියලා කියන්නේ කෙලෙස් සහිත බව. ඒ දෙකයි තුනයි. හරි. ඊළඟට කවුද ඉදිරිපත් වෙන්නේ? හරි කියන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දේමානි භික්ඛවේ සුඛානි කතමානි දේ සාසවංච සුඛං අනාසවංච සුඛං ඉමානිකෝ භික්ඛවේ දේ සුඛානි ඒතදක්ඛං භික්ඛවේ ඉමේසං දින්නම් සුඛානං යතිදං අනාසවං සුඛන්ති. මහණෙනි මේ සැප දෙකකි කවර දෙකක්ද? ආශ්‍රව සහිතව විඳින සැපේද ආශ්‍රව රහිත විඳින සැපේද වේ. මහණෙනි මේ සැප දෙකකි. මහණෙනි මේ සැප දෙක අතරින් ආශ්‍රව රහිත සැපයක් වේ නම් එය අග්‍ර වේ. හරි. ඊළඟ තව කියන්න පුළුවන් නම්. දේමානි භික්ඛවේ සුඛානි කතමානි දේ සාමිසංච සුඛං නිරාමිසංච සුඛං හිමානිකෝ භික්ඛවේ දේ සුඛානි ඒතදග්ගං භික්ඛවේ ඉමේසං දින්නම් සුඛානං යදිදං නිරාමිසං සුඛන්ති. මහණෙනි මේ සැප දෙකකි. කවර දෙකක්ද? ආමිසේ සහිත සැපේද ආමිසේ රහිත සැපේද වේ. මහණෙනි මේ සැප දෙකකි. මහණෙනි මේ සැප දෙක අතරින් ආමිසේ රහිත සැපයක් වේ නම් එය අග්‍ර වේ. හරි. තෙරුවන් සරණයි. බොහොම පිළිවෙලට හරියටම ප්‍රකාශ කළ අදහස. ඉතින් බලන්න ඒකත් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු අවස්ථාවන් දෙකක්. සජීවී අවස්ථාවන් දෙකක් තමයි මේ වචන වලට ගලපලා තියෙන්නේ. ඉතින් මේ වචන වලට ගලපුවේ අනුස්මරණීය අවස්ථා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව කියලා තේරුම් අරගෙන ඒ පිළිබඳව සජ්ජායනා කළා අනිත් අයටත් කියන්නට අනිත් අයටත් ඇහෙන්නට දැනෙන්නට සලස්වන එක ඉතින් අපේ ජීවිතේ ලැබු මහත් භාග්‍යයක් හැටියට සලකන්න පුළුවන්කම තියෙනවා පින්වත්. හොඳයි. තව
තියෙනවා ඊළඟට කවුද ඉදිරිපත් වෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ මං කියන්නද? හරි කියන්න. ද්වේමානි භික්කවේ සුඛානි කතමානි දේව අරිය සුඛංච අනරිය සුඛංච ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි ඒතදග්ගම් භික්කවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං අරිය සුඛන්ති. මහණෙනි සැප දෙකකි. කවර දෙකක්ද? ආර්ය සැපය සහ අනාර්ය සැපය. මහණෙනි මේ සැප දෙකය. මහණෙනි මේ සැප දෙක අතරින් යම් අනාර්ය සැපයක් වේ නම් එය අග්‍ර වේ. හරි. තව කියන්න පුළුවන් නම්. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් එළිය අඩුයි. මං කියන්නම් ටිකක් වැරදුනොත් සමා වෙන්න ස්වාමීන් වහන්සේ. ද්වේමානි භික්කවේ සුඛානි කතමානි ද්වේව කායිකංච සුඛං චේතසිකංච සුඛං ඉමානිකෝ භික්කවේ ද්වේ සුඛානි ඒතදග්ගම් භික්කවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං චේතසිකං සුඛන්ති. මහණෙනි සැප දෙකකි. කවර දෙකක්ද? කායික සැපය සහ චේතසික නැත්නම් මානසික සැපය. මහණෙනි මේ සැප දෙකය. මහණෙනි මේ සැප දෙක අතරින් යම් මානසික සැපයක් වේ නම් එය අග්‍ර වේ. හරිද ස්වාමීන් වහන්සේ? හරියටම හරි. අවසරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඉතින් ඔච්චර අපූර්වට ලස්සනට කියනවද නේද? එහෙම තමයි වෙන්නට ඕන. දැන් මෙතන අර පින්වත්නි කලින් දේශනාවේ අර අරිය සුඛංච අනරිය සුඛංච කියන වචන දෙකක් පාවිච්චි වුණානේ. ඔබ දන්නෝ එතන අර දැන් අරිය ආර්ය කියන වචනේ උතුම් කියන අදහසනේ. එතනේ අර චතුරාර්ය සත්‍ය නුවණ සහිත ඥානයත් එක්ක තමයි මේ සැපය ඇති වෙන්නේ. ඔබ ඒක දන්නවා. අනරිය කියලා කියන්නේ ඉතින් ඒ தත්ත්වය නැහැ කියන එකනේ. දැන් ආර්ය සැපය චතුරාර්ය සත්‍ය නුවණත් එක්ක කතා කරන එක අනරිය කියලා කියන්නේ ඒ ස්වභාවය නැතිකම. කායික සහ චේතසික කියන එක ඔබ දන්නවා. කාලය ගත වෙන නිසා අපි ඊළඟ කොටසට වග්ගයට අපි යමු නේද? අංක 8 සනිමිත්ත වග්ගය. සනිමිත්ත වග්ගයට යමු. ඒ වග්ගයේ කරුණු දැන් මේ ඔක්කොම පුංචියට තිබුණට සූත්‍ර. දැන් සූත්‍ර 10ක් තියෙනවා නම් ලෞතර බුදුරජාණන් වහන්සේ අවස්ථා 10ක භික්ෂූන් නමතලා දේශනා කරපු කාරණාවක්. දැන් මේ බලන්න හැම දේශනාවකම භික්කවේ කියන වචනේ තියෙනවම. ඒතර භික්ෂුන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථාවක්. දැන් බලන්න මේ සනිමිත්ත සූත්‍රයේ තියෙන අංක 1 2 8යි එකෙන් පටන් ගත්තම් 8යි 10 දක්වා. ඒ කියන්නේ සූත්‍ර 10ක්නේ. 10 කියන්නේ අවස්ථා 10ක්. එක වගේ තිබුණට අවස්ථා 10ක්. අපි බලමු පළවෙනි සූත්‍රය. පළමු සූත්‍රය සාවත්ති නිදානං සනිමිත්තා භික්ඛවේ uppajjanti පාපකා අකුසලා ධම්මා. ආයිත් බලන්න සනිමිත්තා භික්ඛවේ uppajjanti පාපකා අකුසලා ධම්මා නෝ අනිමිත්තා. තස්සේව නිමිත්තස්ස පහානා එවං තේ පාපකා අකුසලා ධම්මාන හොಂತಿ.
අන්න ඒකෙත් අපි ශෛලිය පෙර සූත්‍රයට වඩා පොඩි වෙනසක් තියෙනවා. අපි හොඳ අවධානයෙන් බලමු. අනිමිත්තා භික්කවේ uppajjanti papaka akusala dhamma. ඉන් ලොකු දෙයක් නැහැ. භික්කවේ මහණෙනි පාපකා අකුසලා ධම්මා. ලාමක අකුසල ධර්මයෝ සනිමිත්තා uppajjanti නිමිති සහිතව උපදිත්. නිමිති සහිතව උපදිත්. නෝ අනිමිත්තා නිමිති රහිතව නොවේ. නිමිති රහිතව නොවේ. ඊළඟ වාක්‍ය තස්සේව නිමිත්තස්ස පහාන ඒවං තේ පාපකා අකුසලා ධම්මාන හොಂತಿ. එතකොට තස්සේව නිමිත්තස්ස පහාන ඒ නිමිත්ත කියන එකට ගේ කියන අදහස දෙන්න. ඒ නිමිත්තයාගේ මෙතන පුජ්‍යලයක් නෙවෙයි පින්වත්නි. ඒ නිමිත්තයාගේ ප්‍රහාණයෙන් ඒවං මෙසේ තේ පාපකා අකුසලා ධම්මා ඒ ලාමක අකුසල ධර්මයෝ නහොಂತಿ නොවෙත්. ඔන්න හොඳට ආයිත් බලාගන්න පින්වත්නි මේ සූත්‍රය නැවතත් මම ඔබට කියන්නම්. අමාරුයි කියලා හිතන්න එපා. අමාරුම නම් මේ දේශනා යන අතර වාරයේ උනත් කමන්නේ ඔබ කතා කරන්න. ඒකට කිසිම වැරැද්දක් නැහැ පින්වත්නි. ඔබට නොවැටුණා නම් කියන්න. සනිමිත්තා භික්කවේ uppajjanti papaka akusala dhamma. මහණෙනි ලාමක අකුසල ධර්මයෝ නිමිති සහිතව උපදී. මහණෙනි පාපී අකුසල ධර්මයෝ එමත් නැත්නම් ලාමක අකුසල ධර්මයෝ නිමිති සහිතව උපදී. නෝ අනිමිත්තා නිමිති රහිතව නොවේ. ඊළඟට තනි වාක්‍යයක් තියෙන්නේ. තස්සේව නිමිත්තස්ස පහාන ඒ නිමිත්තයාගේ ප්‍රහාණයෙන්. එහෙම නැත්නම් දැන් කියනෝනේ පාපී අකුසල ධර්ම ඇති වෙන්න නිමිත්ත උපදිනවා කියලා. ඉතින් ඊළඟට කියනවා ඒ නිමිත්තයාගේ ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුසල ධර්මයෝ නොවේ. අකුසල ධර්ම හට ගන්න නිමිත්තක් තියෙනවා නම් ඒ නිමිත්ත නැත්නම් අකුසල ධර්මයෝ නොවෙත් කියන. ඊළඟ සූත්‍රය සනිදානා භික්කවේ uppajjanti papaka akusala dhamma no anidana තස්සේව නිදානස්ස පහානා ඒවන්තේ පාපක අකුසලා ධම්මා නහොಂತಿ. පෙර සූත්‍රය පරිදිමයි. එතකොට භික්කවේ මහණෙනි
පාපක අකුසල ධම්මා ලාමක අකුසල ධර්මයෝ සනිදාන නිදාන සහිතව උපජ්ජන්ති උපදී. නෝ අනිදාන නිදාන රහිතව නොවේ. තස්සේව නිදානස්ස පහාන ඒ නිදානයාගේම ප්‍රහාණයෙන්. ඔය තස්සේව කියන එක පින්වත්නි තස්ස ඒව තස්ස ධන ඒව වෙනවා. එතකොට තස්ස ඒව නිදානස්ස ඒ නිදානයාගේම පහනා ප්‍රහාණයෙන් ඒවං මෙසේ තේ පාපකා අකුසලා ධම්මා ඒ පාපී අකුසල ධර්මයෝ නහොන්ති නොවෙත්. සූත්‍ර කීපයක් කරනකොට ඔබට තවත් අදහස එයි සමානවමයි යන්නේ. ඊළඟ සූත්‍රය සහේතුකා භික්කවේ uppajjanti පාපකා අකුසලා ධම්මා නෝ අහේතුකා තස්සේව හේතුස්ස පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මාන හොಂತಿ. සහේතුකා භික්කවේ uppajjanti පාපකා අකුසලා ධම්මා භික්කවේ මහණෙනි පාපකා අකුසලා ධම්මා පාපී අකුසල ධර්මයෝ සහේතුකා uppajjanti ඔබ දන්නෝ හේතු සහිතව උපදිත්. නෝ අහේතුකා හේතු රහිතව නොවේ. තස්සේව හේතුස්ස පහාන තස්ස ඒව හේතුස්ස ඒ හේතුවගේම නැත්නම් ඒ හේතුවේම කියන එක තමයි ඒ හේතුවේම කියලා මං කිව්වේ. ප්‍රහාණයෙන් ඒවං මෙසේ තේ පාපකා අකුසලා ධම්මා ඒ පාපී අකුසල ධර්මයෝ. එහෙම නැත්නම් ඒ ලාමක අකුසල ධර්මයෝ කිව්වත් හරි. නහොන්ති නොවෙත්. ඊළඟ සූත්‍රය සප්පච්චයා භික්කවේ uppajjanti පාපකා අකුසලා ධම්මා නෝ අපච්චය තස්සේව පච්චයස්ස පහානා ඒවං තේ පාපකා අකුසලා ධම්මාන හොಂತಿ. එතනත් අපිට එක වචනය ඉගෙන ගන්න තියෙන්නේ. බලන්න ඕකේ තියෙන වචනේ සප්පච්චයා කියලා වචනයක් තියෙනවා. පච්චයා කියන පින්නන්නේ අවිජ්ජා පච්චයා සංඛාර ප්‍රත්‍යයෙන් කියන එකනේ. ඒතරව සප්පච්චයා ප්‍රත්‍ය සහිතව කියන අදහසයි. පච්චයා කියන එකට ස එකතු වෙලා ස පච්චයා. එතකොට ස පච්චයා තමයි සප්පච්චයා වෙන්නේ. ප්‍රත්‍ය සහිතව කියන්නේ. එතකොට අපි තේරුම අදහසට යනවා
මහණෙනි පාපී අකුසල ධර්මයෝ ප්‍රත්‍ය සහිතව උපදිත්. මහණෙනි පාපී අකුසල ධර්මයෝ ප්‍රත්‍ය සහිතව උපදිත්. දැන් එතන බලන්න උප්පජ්ජන්ති කියලා බහුවචනයෙන් යොදලා තියෙන්නේ. ඇයි ඒ? එතන පාපී අකුසල ධර්මයෝ ධම්මෝ ධම්මා බහුවචන ධර්මයෝ සප්පච්චය ප්‍රත්‍ය සහිතව උප්පජ්ජන්ති උපදී නෝ අපච්චය. එතකොට අපච්චය කියන්නේ ප්‍රත්‍ය රහිතව නොවේ. ප්‍රත්‍ය රහිතව නොවේ. ඉතිරි ටික සමානයි. තස්සේව පච්චේ අස්ස පහනා ඒවන්තේ පාපක කුසල ධම්මාන හොಂತಿ. තස්සේව කියන එක මම ඔබට සිහිපත් කළා. තස්ස ඒව කියලා. එතකොට තස්ස ඒව පච්චයස්ස ඒ ප්‍රත්‍යයගේම පහනා ප්‍රහාණයෙන් ඒවං මෙසේ තේ පාපක අකුසල ධම්මා ඒ පාපී අකුසල ධර්මයෝ න හොಂತಿ නොවෙත්. එතනත් න හොಂತಿ කියන බහුවචනයෙන් දීලා තියෙනවා. දැන් මේක ඒක වචනයට ආවනම් න හෝති නොවේ. න හොಂತಿ කියලා බහුවචනයෙන් දීලා තියෙනවා. ඇයි? අකුසල ධර්මයෝ වන නිසා. ඊළඟ සූත්‍රයට එන්න. සරූපා භික්ඛවේ uppajjanti පාපකා අකුසලා ධම්මා නෝ අරූපා. තස්සේව රූපස්ස පහනා ඒවන්තේ පාපකා අකුසලා ධම්මාන හොಂತಿ. පින්වත්නි මෙතෙන් සිට රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට තමයි යන්නේ. දැන් මේ බලන්න රූපා කියන එකට සයන් එකතු වෙලා තියෙනවා. සරූපා රූප සහිතව කියන අදහස. එතකොට මහණෙනි පාපී අකුසල ධර්මයෝ සරූපා මෙහෙම කිව්වොත් හරි රූප උපාදානස්කන්ධය සහිතව උපදිත්. රූප උපාදානස්කන්ධය සහිතව උපදිත්. එහෙම නැත්නම් රූප සහිතව කිව්වත් හරි ඒක ධර්මයේ අර්ථයට යන්නට ඕන. නෝ අරූපා රූප උපාදානස්කන්ධය රහිතව නොවේ. රූප උපාදානස්කන්ධය රහිතව නොවේ. තස්සේව රූපස්ස පහනා ඒ රූප උපාදානස්කන්ධයාගේම ප්‍රහාණයෙන් ඒ රූප උපාදානස්කන්ධයාගේම ප්‍රහාණයෙන් මෙසේ ඒවා තේ පාපක අකුසල ධම්මා ඒ පාපී අකුසල ධර්මයෝ න හොಂತಿ නොවේ.
බලන්න පින්වත්නි මේ දේශනාවන් මොනතරම් පිළිවෙලට සංග්‍රහිත කරලා තියනවද කියන එක ස්වාමීන් නිතරම සිහිපත් කරන්නේ. මේ බලන්න ඊළඟ සූත්‍රයේ සඳහන් වෙන්නේ වේදනා. අපි මුලින් කිව්වේ ස රූපානේ, මෙතන තියෙන්නේ ස වේදනා. ඊළඟ එක ස සංඥා. ඊළඟ සූත්‍රයේ ස සංඛාරා. හොඳම නිදසුනක් තමයි මේව සංග්‍රහිත කරලා තියෙන පිළිවෙල. ක්‍රමවත් බව, විධිමත් බවට මොනතරම් වැදගත් සාක්ෂියක්ද මෙතන තියෙන්නේ. එනම් බලා ගන්න ස වේදනා භික්කවේ උප්පජ්ජන්ති පාපකා අකුසල ධම්ම. ඔබට බොහොම පැහැදිලි මහණෙනි මේ පාපී අකුසල ධර්මයෝ වේදනා උපාදානස්කන්ධයෙන් උපදිත්. නෝ අවේදනා වේදනා උපාදානස්කන්ධ රහිතව නොවේ. වේදනා උපාදානස්කන්ධ රහිතව නොවේ. ඊළඟ ටික සමානයි. තස්සා ඒව වේදනාය. දැන් බලන්න පින්නත්නි පෙර සූත්‍රයේ තිබුණේ තස්සේව කියලානේ. දැන් මෙතන තියෙන්නේ තස්සා ඒව. ඇයි හේතුව? අන්න එතනේ වේදනා කියන වචනය පුල්ලිංග වචනයක් නෙවෙයි. ඉතින් මේව ඔබට එච්චර අදාළ නැහැ. නමුත් අර මේ වෙන සිහිපත් කළේ ඔබේ දැන ගැනීම සඳහා තස්සා වේදනා. එතන ස්ත්‍රීලිංගික බවක් තමයි හැඟවෙන්නේ. තස්සාය වේදනාය ඒව. ඒ වේදනාවගේම ඒ වේදනා උපාදානස්කන්ධයාගේම ප්‍රහාණයෙන්. ඒ වේදනා උපාදානස්කන්ධයාගේම ප්‍රහාණයෙන් මෙසේ ඒ පාපකා අකුසල ධම්මා. ඒ පාපී අකුසල ධර්මයෝ නහොන්ති නොවෙත්. ඊළඟ සූත්‍රයට එන්න සංඥා කියන එක. දැන් බලන්න රූප වේදනා සංඥා. සංඥා භික්කවේ උප්පජ්ජන්ති පාපකා අකුසල ධම්මා. නෝ අසඤ්ඤා. තස්සා ඒව සංඥාය පහනා ඒවං තේ පාපකා අකුසල ධම්මාන හොಂತಿ. එතනත් ඔබට පැහැදිලි මහණෙනි පාපී අකුසල ධර්මයෝ සංඥා උපාදානස්කන්ධයෙන් උපදිත්. නෝ අසඤ්ඤා. සංඥා උපාදානස්කන්ධය රහිතව නොවේ. සංඥා උපාදානස්කන්ධය රහිතව නොවේ. තස්සා ඒව සංඥාය පහනා. ඒ සංඥා උපාදානස්කන්ධයාගේම ප්‍රහාණයෙන්. ඒ සංඥා උපාදානස්කන්ධයාගේම ප්‍රහාණයෙන් ඒවං මෙසේ ඒ පාපක අකුසල ධම්මාන හොಂತಿ. ඒ පාපී අකුසල ධර්මයෝ නොවේ.
ඊළඟ සූත්‍රය සසංකාර. දැන් රූප වේදනා සංඥා සංකාර. සසංකාරා භික්ඛවේ uppajjanti papaka akusala dhamma no asankara තේසං ඒව සංකාරාණං පහනා ඒවන්තේ පාපකා අකුසල ධම්මා න හොಂತಿ. ඉතින් බලන්න භික්ඛවේ මහණෙනි පාපක අකුසල ධම්මා පාපී අකුසල ධර්මයෝ සසංකාරා සසංකාර කියලා කියන්නේ මේ සංස්කාර උපාදානස්කන්ධයෙන් uppajjanti උපදිත්. සංස්කාර උපාදානස්කන්ධයෙන් උපදිත්. නෝ අසංකාරා සංස්කාර උපාදානස්කන්ධය රහිතව නොවේ. සංස්කාර උපාදානස්කන්ධය රහිතව නොවේ. තේසං ඒව සංකාරාණං ඒ සංස්කාරයන්ගේම පහනා ප්‍රහාණයෙන් ඒ සංස්කාරයන්ගේම ප්‍රහාණයෙන් ඒවම් මෙසේ තේ පාපක අකුසල ධම්මා ඒ පාපී අකුසල ධර්මයෝ ඒ පාපී අකුසල ධර්මයෝ නහොන්ති නොවෙත්. ඊළඟ සූත්‍රය දැන් ඔන්න රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔන්න බලන්න සවිඥානා භික්ඛවේ uppajjanti papaka akusala dhamma no aviඥානා තස්සේව විඥානස්ස පහනා එවං තේ පාපක අකුසල ධම්මාන හොಂತಿ. මහණෙනි පාපී අකුසල ධර්මයෝ සවිඥානා විඥාන උපාදානස්කන්ධයෙන් uppajjanti උපදිත්. no අවිඥානා එතකොට විඥාන උපාදානස්කන්ධ රහිතව නොවේ. විඥාන උපාදානස්කන්ධ රහිතව නොවේ. තස්සේව විඥානස්ස පහනා ඒවන්තේ පාපක අකුසල ධම්මාන හොಂತಿ. ඒ විඥාන උපාදානස්කන්ධයාගේම ප්‍රහාණයෙන් ඒවං මෙසේ තේ පාපක අකුසල ධම්මා ඒ පාපී අකුසල ධර්මයෝ නහොಂತಿ නොවේ. අවසාන සූත්‍රය ඒ වග්ගයේ සංකතා රම්මනා භික්ඛවේ uppajjanti papaka akusala dhamma no asankata rammana
තස්සේව සංකතස්ස පහනා ඒවං තේ පාපකා අකුසලා ධම්මාන හොන්තිති. පින්වත්නි, බොහෝම වටිනාම ස්ථානයක් අවස්ථාවක් මේ මතු කරන්නේ. ස්වාමීන් වහන්සේක බොහෝම ඕනෑකමින් යුක්තව මේ අවස්ථාව සිහිපත් කරනවා. එතකොට මහණෙනි, පාපී අකුසල ධර්මයෝ සංකතා රම්මනා සංකත කියන සකස් වූනේ සකස් වීම අරමුණු කොටගෙන උපදිත්. මහණෙනි, පාපී අකුසල ධර්මයෝ සකස් වීම අරමුණු කොටගෙන උපදිත්. නෝ අසංකතාරම්මනා සකස් නොවීම අරමුණු කොට නොවේ. සකස් නොවීම අරමුණු කොටගෙන නොවේ. තස්සේව සංකතස්ස පහනා ඒවන්තේ පාපකා කුසලා ධම්මාන හොන්තිති. ඒ සකස් වීමගේම එහෙම නැත්නම් ඒ සංකතයාගේම ප්‍රහාණයෙන් මෙසේ ඒ පාපී අකුසල ධර්මයෝ නොවෙත්. ඒ පාපී අකුසල ධර්මයෝ නොවෙත්. පින්වත්නි, සංකතයාගේ ආරම්මණයෙන් අකුසල් ඇති වෙනවා. එතකොට ලෝකයේ පැත්තෙන් කුසල් කතා කරන්න පුළුවන්. එතකොට පින්වත්නි, මෝහය අකුසලය කියන එකත් මෝහය කියලා හිතන්න අපි අකමැති වුණාට ලෝභ, දේශ, මෝහ තුනම අකුසල්. එතකොට සංකත අසංකත කරුණු දෙක කතා කරනකොට සංකතයටයි අකුසලය වැටෙන්නේ. ස්වාමීන් දේශනාව හොඳට අහලා බලන්න පින්වත්නි. ජීවිතයේ අපේ බොහොම වටින තැනක් මතු කරන්නේ. ස්වාමීන් දේශනාව අහන්න. මෙන්න මේ අවසාන කාරණාව බොහොම වැදගත් ගැඹුරු කාරණාවක් ඉස්මතු කරනවා. ඒක මට කියන්න තරම් මම ශක්තිමත් නැහැ. නමුත් මේ කොටස අහන්නේ කියලා මම අවධාරණයෙන් යුක්තව සිහිපත් කරනවා. පින්වත්නි, මේ අධික අකුණු සහිත වැසි කාලගුණයක් තියෙන්නේ. ඒක නිසා මීට වඩා කරගෙන යාමේ අපහසුයක් වෙලා තියෙනවා. මම හිතන්නේ ඔබත් බොහොම දුෂ්කරතා මැද්දේ විදුලි බලයක් නොමැතිව තමයි අද මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වග්ග දෙක හොඳ අවධානයෙන් යුක්තව බලන්න, හොඳට සිහිපත් කරන්න, සජ්ජායනා කරන්න. ඊළඟ දවසටත් ධම්ම වග්ගය සහ මේ බාල වග්ගය හොඳින් කියවගන්නේ කියලා මේ මොහොතේදී සිහිපත් කරනවා. ඉතින් අධික වැසි සහිත මේ කපුණු සහිත කාලගුණයක්
කරනකොටගෙන ටිකක් පද්දය හරි අමාරුයි කරගෙන යාමේ අපහසුයක් තියෙන ඔබටත් ඇහෙනවද මම දන්නේ නැහැ. ඒක නිසා අදට මේන් නතර කරන්නට සිද්ධ වෙනවා. අපේ ආචාර්ය පාදෝත්තම කල්යාණ මිත්‍රයාණන් වහන්සේට নমස්කාර කරමින් සහෝදර ස්වාමින් වහන්සේලාගේ අනුග්‍රහය කෘතඥතා පූර්වක සිහිපත් කර මෙන් පින්වත් මෑණියන් වහන්සේලා සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ වැඩ කටයුත්ත මේ නිමාවට පත් කරනවා. පින්වත් ඔබ සියලු දෙනාටම වහවහ ධර්මය අවබෝධ කරගෙන අවබෝධ කරගන්නට ඥාන නුවණ නැන නුවණ ශක්තිය පහළ වෙලා සසරින් එතර වන්නට වීර්ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩ කටයුතු මේ නිමාවට පත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.